සරණයි ප්‍රිය ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේ ප්‍රිය ශිෂ්‍ය දරුවනි DP Education අධ්‍යාපනික සත්කාරක වැඩසටහන ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම හා එක්ව කරගෙන යනු ලබන ප්‍රාචීන අධ්‍යාපනික සත්කාරක වැඩසටහනේ අද අපි ඔබව හමුවන්නේ ප්‍රාචීන අවසාන උපාධි පන්තියේ පාලි 4 වෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රාකෘත ප්‍රශ්න පත්‍රයට අදාළව කරගෙන යනු ලබන පාඩම් මාලාවේ 12 වෙනි පාඩමෙන් තමයි අපි ඔබ අදව හමු වෙන්නේ. එතකොට මේ වෙනකොට අපි භාෂාව භාෂා ඉතිහාසය ආරම්භය පරිණාමය පරිණාමීය ලක්ෂණ එතකොට භාෂා යුග භාෂා පෞල් මේකී සියලු දේවල් අපි දැන් ක්‍රමානුකූලව මුල සිට අග දක්වා දැන් කරගෙන යන ගමන ඉන්නේ. දැන් අපි ප්‍රාකෘත භාෂා පිළිබඳව හදාරමින් යන අවස්ථාව මේ ප්‍රාකෘත ව්‍යාකරණයට යන්නට කලින් ප්‍රාකෘත භාෂා වර්ග ප්‍රාකෘත භාෂාවේ ස්වභාවය ප්‍රාකෘත භාෂාවන් පිළිබඳව ප්‍රාකෘත භාෂා කුලකය පිළිබඳව අපි මේ කතා කරගෙන මේ සුවිශේෂීතා හඳුනා ගැනීම යන ගමනේ 12 වෙනි පාඩමෙන් තමයි අපි ඔබව හමු වෙන්නේ. කලින් පාඩමෙත් අපි කතා කරා පුරාතන ඉන්දුආර්ය යුගයේ තුල ප්‍රාකෘත භාෂාවේ ලක්ෂණ සහ මධ්‍යතන ඉන්දුආර්ය යුගයේ පුරාතන ඉන්දුආර්ය යුගයෙන් භාෂාව පරිවර්තනය වීමේදී සිදුවන වෙනස්කම් පිළිබඳව තමයි අපි කතා කරගෙන ආවේ. හොඳයි අපි මේ පාඩම තුලින් බලමු. සංස්කෘත හා ප්‍රාකෘත භාෂා පිළිබඳව. දැන් ಭಾರತೀಯ ආර්ය භාෂා යුග තුනකට බෙදා දක්වනවා කියවනේ අපි. එතකොට පළමු යුගය පැරණි ඉන්දු ආර්ය භාෂා යුගය ක්‍රිස්තු පූර්ව 1500 ඉඳලා ක්‍රිස්තු පූර්ව 500 දක්වා කාලය ලෙස සැලකෙනවා. එතකොට මේ යුගයට වෛදික භාෂාව සංස්කෘත මහා කාව්‍ය සඳහා පදනම් වූ ශෝධිත සාහිත්‍යක සංස්කෘත භාෂාව ආදී ඇතුළත් වෙනවා. දෙවැනි යුගය මධ්‍ය කාලීන ඉන්දු ආර්ය භාෂා යුගය ක්‍රිස්තු පූර්ව 500 සිට ක්‍රිස්තු පූර්ව 1100 දක්වා වූ මේ කාල පරිච්ඡේදය ප්‍රාකෘත භාෂා යුගය ලෙසත් හැඳින්වෙනවා. මේ කාලය තුල පාලි සංස්කෘත සහ එකල ව්‍යවහාරයේ පැවති සියලු භාෂා ඇතුළත් වෙනවා. එතකොට තෙවැනි යුගය ආධුනික ඉන්දු ආර්ය භාෂා යුගය ලෙස තමයි සැලකන්නේ. එම යුගයට ක්‍රිස්තු වර්ෂ 1100 සිට වර්තමානයේ දක්වා වන කාලය ගැනෙනවා. එතකොට මේ යුගයේදී අපභ්‍රංශ සහ එහි උපභාෂා සියල්ල විකාශනය වුණා. එතකොට දැන් අපි කතා කරගෙන ආවෙත් මේ යුග තුනේදී එන වෙනස්කම්නේ. එතකොට ಭಾರತೀಯ මේ ආර්ය භාෂාව ප්‍රධාන වශයෙන් තමයි යුග තුනකට බෙදන්නේ. එතකොට පළවෙනි යුගය තමයි මේ පැරණි ඉන්දු ආර්ය භාෂා යුගය, පුරාතන ඉන්දු ආර්ය භාෂා යුගය. ඒ යුගය ක්‍රිස්තු පූර්ව 1500 ඉඳලා ක්‍රිස්තු පූර්ව 500 දක්වා වූ කාලය දක්වා කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස දක්වා වූ කාලය සැලකෙනවා. එතකොට මේ යුගයට අයිති වෙනවා වෛදික භාෂාවත් සංස්කෘත මහා කාව්‍ය සඳහා පදනම් වුණු ශෝධිත සාහිත්‍යක සංස්කෘත භාෂාව. ඒ කියන්නේ ශෝධනය කරලා සංස්කරණය කරලා නිර්මාණය කරන ලද භාෂාවත් යම් පමණකට ඇතුළත් වෙනවා. දෙවැනි යුගය මධ්‍ය කාලීන ඉන්දු ආර්ය භාෂා යුගය. මේ මධ්‍ය කාලීන ඉන්දු ආර්ය භාෂා යුගය ක්‍රිස්තු පූර්ව 500 සිට ක්‍රිස්තු පූර්ව 1100. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 500 සිට ක්‍රිස්තු වර්ෂ 1100 දක්වා කාල පරිච්ඡේදයේ මේ ප්‍රාකෘත භාෂා යුගය ලෙස සැලකෙනවා. සාමාන්‍යයෙන් බැලුවාම 12 වෙනි සියවස වෙනකම්. මේ කාලය තුල සිදුවුණු විපර්යාසයන් මේ කාල පරිච්ඡේදයේ විශේෂයෙන් හඳුන්වනවා ප්‍රාකෘත භාෂා යුගය කියලා. හේතුව තමයි දැන් මේ අපි කතා කරගෙන යන ප්‍රාකෘත භාෂා කුලකය වැඩි දියුණු වුණු වර්ධනය වුණු ප්‍රවර්ධනය වුණු ව්‍යවහාරික වශයෙන් පමණක් නෙමෙයි සාහිත්‍යයක වශයෙන් උත් වර්ධනය වුණු යුගයක් හැටියට තමයි සැලකෙන්නේ මේ ප්‍රාකෘත භාෂා යුගය. මේ කාලය තුල පාලි සංස්කෘත සහ ඒ කාලේ ව්‍යවහාරයේ පැවති සියලු භාෂා ඇතුළත් වෙනවා. මේ ක්‍රිස්තු පූර්ව 500 සිට ක්‍රිස්තු වර්ෂ 1100 දක්වා වන කාල පරාසය තුලට මේ සියලු භාෂා ඇතුළත් වෙනවා. පාලි සංස්කෘත ආදී සියලු භාෂා. තෙවැනි යුගය තමයි නූතන එහෙම නැත්නම් ආධුනික ඉන්දු ආර්ය භාෂා යුගය ලෙස සඳහන් වෙන්නේ.
එම කාලය ක්‍රිස්තු වර්ෂ 1100 ඉඳලා මේ වර්තමාන කාලය දක්වාම වන කාලය අයිති වෙනවා. එතකොට මේ ආධුනික ඉන්දු ආර්ය භාෂා යුගයට අපභ්‍රංශ භාෂාව සහ එහි උපභාෂා සියල්ල විකාශනය වෙමින් පැවතුනේ මෙන්න මේ ක්‍රිස්තු වර්ෂ 1100 ඉඳලා මේ වර්තමානයේ දක්වා කාලයට අයිති වෙනවා. එතකොට භාෂා අධ්‍යයනය සඳහා තමයි භාෂා අධ්‍යයනයේ පහසුව සඳහා තමයි මේ ආර්ය භාෂාවන් මේ යුග තුනකට බෙදලා දක්වන්නේ. එතකොට පළවෙනි යුගයේ පැරණි ඉන්දු ආර්ය භාෂා යුගය බවට පත් වෙනවා. එම යුගයේ ක්‍රිස්තු පූර්ව 1500 ඉඳලා ක්‍රිස්තු පූර්ව 500 දක්වා වූ කාලයට තමයි අයිති වෙන්නේ. එතකොට මේ යුගයට වෛදික භාෂාව ඒ වගේම සංස්කෘත මහා කාව්‍ය සඳහා පදනම් වුණු ශෝධිත සාහිත්‍යික භාෂාව මේ සංස්කරණය කරලා පිරිසුදු කරලා හදාගත්තු සංස්කෘත භාෂාවත් ඇතුළත් වෙනවා. ක්‍රිස්තු පූර්ව 500 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1100 දක්වා වූ මධ්‍යතන කාලයට ප්‍රාකෘත භාෂා යුගයේ විදිහට සැලකෙන්නේ. ප්‍රාකෘත භාෂාවන්හි ප්‍රගමනය සිද්ධ වෙච්ච අවධිය මේ අවධිය. එතකොට මේ භාෂා යුගයේ ප්‍රාකෘත භාෂා යුගයේ හැටියට තමයි මේ ක්‍රිස්තු පූර්ව 500 සිට 1100 දක්වා කාලය අදාළ වෙන්නේ. එතකොට මේ කාලය තුල පාලි සංස්කෘත වගේ මේ කාලයේ ව්‍යවහාරයේ පැවති සියලු භාෂා මේ මධ්‍යතන ඉන්දු ආර්ය යුගයට ඇතුළත් වෙනවා. එතකොට සංස්කෘත භාෂාවේ ප්‍රගමනය සිද්ධ වුණෙත් ওই කාලයේදී. කාව්‍ය සාහිත්‍ය වැඩි දියුණු වුණේ මේ මධ්‍යතන ඉන්දු ආර්ය යුගයේදී. ඒ යුගයේදීම තමයි ප්‍රාකෘත භාෂාවන්හි සාහිත්‍යයක ක්‍රියාවන් වර්ධනය වුණේ. එතකොට ක්‍රිස්තු වර්ෂ 1100 ඉඳලා මේ වර්තමානයේ දක්වා වන නූතන හේවත් ආධුනික ඉන්දු ආර්ය යුගයේදී අපභ්‍රංශ භාෂාව සහ එහි උපභාෂා සියල්ල විකාශනය වූ බව විද්වතුන් පවසනවා. හරි. අබ්බාලමු. දැන් ඉහත අපි සඳහන් කරපු මේ දෙවැනි යුගයේ හේවත් මධ්‍ය යුගයේදී ආර්ය භාෂා කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි කොටසට අයිති වෙනවා පාලි මෙන්ම ශිලාලේඛනයන්හි ඇති ප්‍රාකෘත. ඒ වගේම මේ පැරණිම ජෛන ආගමේ භාෂාව වන ආර්ෂමා ප්‍රාකෘත හේවත් අර්ධමාගධිය කියන ප්‍රාකෘත භාෂාව සහ අශ්වඝෝෂයන්ගේ සාරිපුත්‍ර ප්‍රකරණාදී නාට්‍යවල එන පැරණි ප්‍රාකෘත භාෂාව. පළවෙනි කොටසට මධ්‍ය යුගය බෙදෙනවා. මධ්‍ය යුගය බෙදෙනවා කොටස් තුනකට. බෙදෙනවා. එතකොට පළවෙනි කොටසට අයිති වෙනවා පාලි ශිලා ලේඛන ගත ප්‍රාකෘත. ශිලාලේඛනගත ප්‍රාකෘත. එතකොට ජෛන ආගමේ භාවිත අර්ධ මාගධි සහ අශ්වඝෝෂ නාට්‍ය ප්‍රාකෘත. සාරිපුත්‍ර ප්‍රකරණාදී ග්‍රන්ථවල ඇති නාට්‍ය ප්‍රාකෘත. දෙවන කොටසට ජෛනවරුන්ගේ ආගමික සහ ලෞකික සාහිත්‍යය, සංස්කෘත නාට්‍යයන්හි ප්‍රාකෘත, හාලගේ ගාථා සප්තසති, ගුණාಢ්‍යගේ බෘහත් කතා කියන කාව්‍ය නිර්මාණ මෙන්ම ඒ කාලයේ රචිත වෙනත් ප්‍රාකෘත කාව්‍ය සහ ව්‍යාකරණ ග්‍රන්ථ මේ මධ්‍යකාලීන ප්‍රාකෘත යුගයට අයිති වෙනවා. එතකොට දෙවන කොටස වෙන මේක පුරාණ, මේක මධ්‍යකාලීන යුගයේ නූතන මධ්‍යකාලීන යුගය. මධ්‍යකාලීන යුගයට අයිති වෙන්නේ ජෛන කෘති රචිත ගාථා මේ
භාෂාව සංස්කෘත නාට්‍ය ප්‍රාකෘත එතකොට ගාථා සප්තසති හාලගේ ගාථා සප්තසතිය ගුණාಢ්‍යගේ බෘහත් කතාව ගුණාಢ්‍යගේ බෘහත් කතාව කියන කාව්‍ය නිර්මාණ වගේම වෙනත් ප්‍රාකෘත ග්‍රන්ථ තුන්වැනි කොටසට අයිති වෙන්නේ මේ නූතන කොටසට අයිති වෙන්නේ අපභ්‍රංශ කියන ප්‍රාකෘතය. එතකොට මධ්‍ය යුගයේ ආර්ය භාෂා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. මධ්‍ය යුගයේත් මුල් කාලීන භාෂා, මධ්‍ය කාලීන භාෂා සහ නූතන කාලීන භාෂා කියලා. එතකොට මධ්‍ය යුගයේ මුල් කාලීන භාෂාවන්ට අතරට පළවෙනි කොටසට පාලි භාෂාව මේ ශුද්ධ මාගධිය, ශිලාලේඛනයන්හි තියෙන ප්‍රාකෘත මේ අශෝක ප්‍රාකෘතය ආදිය. එතකොට පැරණි ජෛනාගමේ භාෂාව වන මේ අර්ධමාගධී ප්‍රාකෘත භාෂාව, ඔය ජෛන පිටක ග්‍රන්ථයන් රචනා වුණු අර්ධමාගධී ප්‍රාකෘත භාෂාව සහ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ රචිත අශ්වඝෝෂයන්ගේ සාරිපුත්‍ර ප්‍රකරණ ආදී නාට්‍ය ග්‍රන්ථවලේන පැරණි ප්‍රාකෘත භාෂා මෙන්න මේ කොටස් ටික අයිති වෙනවා පළවෙනි කොටසට. දෙවැනි කොටසට ජෛනවරුන්ගේ ආගමික සහ ලෞකික සාහිත්‍යය, සංස්කෘත නාට්‍යයන්හි එන ප්‍රාකෘත මාගධී ප්‍රාකෘතයනේ. එතකොට හාලගේ ගාථා සප්තසති ප්‍රාකෘතය, ගුණාಢ්‍යගේ බෘහත් කතාවේ ප්‍රාකෘතය කියන මෙන්න මේ කාව්‍ය නිර්මාණ මෙන්ම ඒ කාලයේ රචිත වෙනත් ප්‍රාකෘත කාව්‍ය සහ ව්‍යාකරණ ග්‍රන්ථ මේ මධ්‍යකාලීන ප්‍රාකෘත යුගයට අයිති වෙනවා. මෙහි තුන්වන කොටසට අයිති වෙන්නේ මේ නූතන කාලයට අයිති වෙන්නේ අපභ්‍රංශ ප්‍රාකෘතය. බලමු. ප්‍රාකෘතයෙහි සම්භවය සංස්කෘතයෙන් ඇති වූ බවත් ප්‍රාකෘතය සංස්කෘතයෙන් බිඳුණු බවත් මුල් කාලයේ විද්වතුන් කීප දෙනෙකුන් විසින් දනන ලද මතය විය. ප්‍රකෘතික් සංස්කෘතම් තත්‍ර භවන් තත ආගතං වා ප්‍රාකෘතම්. ප්‍රකෘතික් සංස්කෘතම් තත්‍ර භවන් තත්‍ර ආගතං වා ප්‍රාකෘතම්. එහෙත් මේ පිළිබඳව විවිධ මත පසුකාලීනව පළ වී ඇත. ආර්ය භාෂාවන්හි පැරණිම රූප ඍග්වේදයෙන් හමු වුවත් ආර්යයන්ගේ කතාබහේ නියම ස්වරූපය හඳුනා ගැනීමට විධිමත් ලිඛිත ලේඛනයක් හමු වී නැත. එහෙත් වෛදික ආර්යයන්ගේ මේ සාමාන්‍ය කතාබහම ඍග්වේද සංහිතාවන්හි එන භාෂාවෙන් සහ සාහිත්‍යයක භාෂාවෙන් වෙන් වී ඇතියෙන් එය ප්‍රාකෘතයේ මූලික රූපය ලෙස සැලකේ. දැන් ප්‍රාකෘත භාෂාවේ සම්භවය උපත සංස්කෘතයෙන් ඇති වූ බව, ප්‍රාකෘතය සංස්කෘත භාෂාවෙන් බිඳිලා ආ බව ඇතැම් විද්වතුන් පවසනවා. ඒ බව සඳහන් කරනවා. ඔවුන්ගේ මතය ප්‍රකෘතික් සංස්කෘතම් තත්‍ර භවං තත්‍ර ආගතං වා ප්‍රාකෘතම්. සංස්කෘතයෙන් ප්‍රකෘතිය ලැබූ තත්‍ර භවං එහි වූ එයින් පැමිණි ප්‍රාකෘතයයි කියලා මතයක් පළ කරනවා. හැබැයි සමහර තැන්වල මතයක් තියෙනවා ප්‍රකෘත්‍ය ස්වභාවයෙන් ප්‍රාකෘතක් කියලා. ස්වභාව ප්‍රකෘතියෙන් හටගත් ප්‍රකෘති ස්වභාවයෙන් හටගත් ප්‍රාකෘත කියන අදහසකුත් තියෙනවා නේද? හැබැයි මේ මතය එහෙමමයි කියලා පිළිගත්තේ නැහැ. මේ පිළිබඳව විවිධ මත පසුකාලීනව පළ වෙලා තියෙනවා. ඒකට ආර්ය භාෂාවන්හි පැරණිම රූප හමු වෙන්නේ ඍග්වේදයෙන්. ආර්ය භාෂාවන්හි පැරණිම රූප තියෙන්නේ ඍග්වේදයේ හේතුව තමයි වෛදික භාෂාවනේ. ආර්ය භාෂාවන් ඉන්දියාවට ආර්යව සංක්‍රමණය වුණාට පස්සේ පළමුවෙන්ම රචනා කරපු භාෂාවනේ වෛදික භාෂාව. ඒක වෛදික භාෂාව තුළ තමයි මේ ආර්ය භාෂාවන්හි පැරණිම රූප හමුවන්නේ. ඔවුන්ගේ ග්‍රන්ථය වුණු ඍග්වේදයේනේ. පුරාතන ඉන්දු ආර්ය භාෂාහිත්‍ය යුගය, භාෂා යුගය විචාරය කරන්නට, විමර්ශනය කරන්නට, සියල්ල කරන්නට තියෙන්නේ
පරීක්ෂණය කරන්නට තියෙන්නේ ඍග්වේදය විතරයි. ඒ ඍග්වේදයේ හැබැයි මණ්ඩල 10ක් තියෙනවා. ගෘත් සමග අත්‍රි වශිෂ්ඨ වාමදේව ආදී ඍෂිවරුන් විසින් රචනා කරන ලද මණ්ඩල 10ක් තියෙනවා. මේ මණ්ඩල 10 එකම ප්‍රදේශයක රචනා වුණු ඒවා නෙවෙයි. විවිධ වූ නැගෙනහිර, බටහිර, දකුණ, මධ්‍ය දේශය ආදී ප්‍රදේශවල රචනා වුණු මේ කොටස් හැටියට තමයි සැලකෙන්නේ. එතකොට ඒ ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරයන් පිළිබඳව හොඳින් වටහා ගන්නට මේ මණ්ඩලයන් වෙන වෙනම පරීක්ෂා කළ යුතු වෙනවා. එතකොට නමුත් ඍග්වේදයේ මූලික වශයෙන් රචනා වුණා කියලා සැලකෙන්නේ උදීච්ච උපභාෂාවෙන් උතුරු ප්‍රදේශයේ පංජාබ් භාෂිතව මූලිකව පදිංචි වුණු වැඩි වරප්‍රසාදලත් පිරිසක් භාවිතා කරපු උදීච්ච උපභාෂාවෙන් ඍග්වේද රචනා වුණා කියලා සැලකෙන්නේ. එතකොට පැරණිම රූප හම්බ වෙනවා ඍග්වේදයේ. හැබැයි කතාබහ ආර්යයෝ මොනවද කතාබහ කළේ කියන එකේ නියම ස්වરૂපය හඳුනා ගන්න පුළුවන් විධිමත් ලිඛිත ලේඛනයක් නැහැ. ආගමික කෘතිය විතරයි තියෙන්නේ. හැබැයි වෛදික ආර්යයන්ගේ මේ සාමාන්‍ය කතාබහම ඍග්වේද සංහිතාවේ යන භාෂාවෙන් සහ සාහිත්‍යක භාෂාවෙන් වෙන් වී ඇතියින් එය ප්‍රාකෘතයේ මූලික රූපය ලෙස සැලකෙනවා. හැබැයි ඍග්වේදය විමසා බැලුවාම තියෙනවා මේ කතාබහේ ස්වરૂපය යම් තරමකට හඳුනාගත හැකි කොටස් තියෙනවා. මොනවාද? සංවාද සූක්ත කියලා කොටසක් තියෙනවා ඍග්වේදයේ. සංවාද පුරූරවශ ඌර්වශී සංවාදය, සුනක්ෂේපාඛ්‍යානය, සූදුකාරයාගේ කතාව, මෙන්න මේ වගේ ඍග්වේදයේ යම් යම් සංවාද සූක්ත සංවාද කතනයන් තුළින් වෛදික භාෂාවේ යම් යම් සංවාදමය ස්වરૂපයන් එතකොට නියම ස්වરૂපය හඳුනා ගැනීමට නොහැකි වුණත් යම් සාධක සපයා ගන්න පුළුවන් කරුණු ඍග්වේදයේ සංවාද සූක්තාශ්‍රයෙන් අපිට හඳුනා ගන්නට හැකියාව තියෙනවා. ඒවා ඍග්වේද ඉගෙන ගන්නකොට සංවාද සූක්ත පිළිබඳවම වෙනම කතා කරනවා. හේතුව තමයි මේ ඍග්වේදයේ සංවාද සූක්ත පසුකාලීනව නාට්‍ය ග්‍රන්ථයන්හි නාට්‍ය රචනය සඳහා මහා උපකාරී වුණා කියන අර්ථය නිසා. හැබැයි වෛදික ආර්යයන්ගේ මේ සාමාන්‍ය කතාබහ ඍග්වේද සංහිතාවන්හි යන භාෂාවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒකට උපකාරී වෙන්නේ සංවාද සූක්ත ආදී කොටස්. එතකොට සාහිත්‍යක භාෂාවෙන් වෙන් වෙලා ඇති නිසා. හැබැයි මෙන්න මේ කතන භාෂාව සාහිත්‍යක භාෂාවට වඩා පොඩ්ඩක් වෙනස් වෙන් වෙලා තියෙනවා. ඒ වෙන් වෙලා තියෙන නිසා ඒ වෛදික යුගයේ තුල සාහිත්‍යක භාෂාවෙන් වෙන්ව කතා කරන ලද භාෂාව ප්‍රාකෘත භාෂාවේ මූලික ස්වરૂපය ලෙස සැලකෙනවා. ප්‍රාකෘත භාෂාවේ මූලික ස්වરૂපය ලෙස සැලකෙනවා. දැන් ප්‍රාකෘතයේ සම්භවය සංස්කෘතයෙන් ඇති වුණා කියලා නේ බොහෝ අය කියන්නේ. ඉතින් සමහර විද්වතුන් කියනවා ප්‍රකෘතික සංස්කෘතම් తත්‍ර භවං తත්‍රාගතං වා ප්‍රාකෘතම්. හැබැයි සමහර තැන්වල කියනවා ප්‍රකෘත්‍යා ස්වභාවයෙන් ප්‍රකෘතියන් කියලා. ප්‍රාකෘතම් කියලා ප්‍රකෘති ස්වභාවයෙන් ඇති වුණ නිසා ප්‍රාකෘත කියලා. මේ විදිහට බොහෝ මත පසු කාලීනව පළ වෙලා තියෙනවා. තවත් ප්‍රාකෘත භාෂාවක් වෙන මාගධී භාෂාව මූල භාෂාව කියලා සාමාගධී මූල භාෂාව කියලා මේ බෞද්ධයෝ සඳහන් කරනකොට හේමචන්ද්‍ර ආදී ආචාර්යවරු වාග් විද්‍යාඥයෝ සඳහන් කරනවා රිෂනාමිදං ආර්ෂම් කියලා අර්ධමාගධී ප්‍රාකෘත භාෂාව පළවෙනි එක කියලා. අර්ධමාගධී. ඒ වගේ විවිධ මත පසු කාලීනව පළ වුණත් මේ ප්‍රාකෘත ඇතුළු ආර්ය භාෂාවන්හි මූලික ස්වરૂප දකින්න තියෙන ඍග්වේදයේ. හැබැයි ලිඛිත සාක්ෂි නැහැ. පැහැදිලි කතන භාෂාව කුමක්ද කියන එක පිළිබඳව ලිඛිත සාක්ෂි නැති වුණාට ඍග්වේදයේ ඇතුළත් සංවාද සූක්ත සහ ඒ මණ්ඩලයන් වෙන වෙනම පරිශීලනය කිරීමෙන් තත්කාලීනව ඒ ප්‍රාදේශීය භාෂාවන් විවහාර කරපු උපභාෂාවන් විවහාර කරපු පිරිස්ගේ කතාබහ ස්වરૂපය පිළිබඳව යම් නිගමන ලබා ගන්නට පුළුවන්. එතකොට ඒක නිසා රචනා කරන ලද ග්‍රන්ථවල සාහිත්‍ය භාෂාවට වඩා වෙනස් කතන භාෂාවක් කතන ස්වરૂපයක් තිබුණා නම් අන්නේ තිබුණු කතන ස්වરૂපය තමයි මේ ප්‍රාකෘත භාෂාවේ මූලික ස්වરૂපය. හේතුව තමයි සාමාන්‍ය ජනතාවට විවහාරය සඳහා තමයි මේ අනෙකුත් උපභාෂා නිර්මාණය වෙන්නේ. අනෙකුත් උපභාෂා තියෙන්නේ. එතකොට වැඩි වරප්‍රසාදලත් උදීච්ච උපභාෂාව
වෛදික ග්‍රන්ථය සඳහා සීමා කරලා අනිකුත් උපභාෂාවන් තමයි ඒ මධ්‍යකා යුගය තුල ජනතාව පාවිච්චි කරලා තියෙන්නේ. මොකද ඒ යුගයේදීම ඒ යුගයේදීම උදීච්ච උපභාෂාව අයින් වෙනවා ආගමික භාෂාව ආගමික ග්‍රන්ථයට සීමා වෙනවා. බමුණෝ කතා කරන්නේත් ඒ උදීච්ච උපභාෂාව. එතකොට තත්කාලීන හිටපු අවශේෂ ජනයා සහ වෙනස් සංක්‍රමණික කණ්ඩායම් එයින් බිඳුණු උපභාෂා විවහාරයන් තමයි භාවිතා කරා කියලා සැලකෙන්නේ. භාෂාව සරලත්වයේ දෙසට නැඹුරු වූවකි. ගැඹුරු වචන සමග සංසන්දනය කිරීමේදී සැසඳීමේදී මිනිසා සරලත්වයෙන් කතා බහ කිරීමට සුදුසු වචන භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. කතා බහේදී භූගෝලික තත්ත්වය සහ කාලගුණයේ බලපෑමද ඇතිවීම ස්වභාවිකය. නගර, අධිකරණ, කාර්යාලය වැනි ස්ථානයන්හිදී කතා බහ කරන භාෂාව සාමාන්‍ය විවහාර භාෂාවට වඩා උපමට්ටම් වේ. විදේශ භාෂාවල වචන තවත් භාෂාවක් හා සම්මිශ්‍රණය වූ විට මූලික භාෂාවේදී පරිවර්තනයක් හා සංකලනයක් ඇතිවේ. මේ හේතු නිසා පැරණි වෛදික ආර්යවරුන් වෙතින් කතා කරන ජන භාෂාව නිරන්තරයෙන් වෙනස් විය. එපමණක් නොව ස්ථාන භේද නිසා කලින් කලට විවිධ රූපවලින් භාෂාව ඉදිරියට පැමිණ ඇත. ක්‍රමානුකූලව එක් දෙසකින් ආර්යවරුන් කතා කරන සාමාන්‍ය භාෂාව පියවරින් පියවර සංවර්ධනය වෙමින් පැවතිනි. දැන් භාෂාව කියලා කියන්නේ සරලත්වයේ දෙසට නැඹුරුවක්නේ. ඒ කියන්නේ කතා කරන දේ සරල වෙන්න එපයි. එතකොටනේ මිනිස්සයාට තේරෙන්නේ නේද? ඒ වගේ තමයි ගැඹුරු වචන සමග සංසන්දනාත්මකව බැලීමේදී මිනිසා ගැඹුරු වචන අතහැරලා සරලත්වයෙන් කතා කිරීමට සුදුසු වචන භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ කියන්නේ අනෙක් කෙනාට අවබෝධ කරවීමට පහසු වෙන්න නම් සරලත්වයෙන් යුතු සරල වචන සුදුසු වචන කතා කරන්නට ඕනනේ. බරසාර වචන දාලා කතා කරනකොට ඒක තේරුම් ගන්න පුළුවන් එක පිරිසකට විතරයි. හැමෝටම තේරුම් ගන්න බෑ. ඒක නිසා සරල වචන උපයෝගී කරගනිමින් කතා බහ පවත්වාගෙන යාම තුළ තමයි මේ භාෂාවේ සරල සුගම භාවය රඳා පවතින්නේ. එතකොට කතා බහේදී භූගෝලික තත්ත්වය සහ කාලගුණයේ බලපෑමද ඇතිවීම ස්වභාවිකයි. දැන් කතා බහ කිරීමේදී මේ භූගෝලික තත්ත්වය සහ කාලගුණයේ බලපෑමද ඇතිවීමක ස්වභාවය. දැන් ඉංග්‍රීසි භාෂාව ගලන්නකො. දැන් ඉංග්‍රීසි භාෂාව ගත්තාම දැන් ඔය ඉංග්‍රීසි භාෂාව කතා කරන විදේශික පුද්ගලයන්ගේ කටෙන් හුඟක් අවස්ථාවලදී මේ ස් ශබ්දය උණුසුම් වායු ධාරාවක් පිට වෙනවා. නේද? දැන් අපේ ඉන්න කළු සුද්දෝ ඕක ගාලා නිකන් ආර්ට් එකට කලාවටත් කතා කරනවා නේද? ඒ අවබෝධයක් නැතිව. ඒකට හේතුව තමයි අපි කතා කරන භාෂාව අපේ දේශගුණික තත්ත්වයන්ට අපි කතා කළ යුතු වෙන්නේ. නමුත් ඉංග්‍රීසි භාෂාව ඇති වුණු බ්‍රිතාන්‍ය රාජධානිය තුළ පවතින්නේ අධික සීත කාල ගුණයක්. ඒක නිසා හැම වෙලාවෙම යාලා කතා කරනකොට අර සීතල කටින් පිට කරන්නේ උණුසුම් වායුවක් විදියට ඒත් එක්ක තමයි සද්දේ පිට වෙන්නේ. අපේ හුඟක් අය හිතනවා ඒක මේ කලාවක් කියලා නේද? ඒ දේශගුණික තත්ත්වයන් තමයි ඉංග්‍රීසි වල තියෙන්නේ. එතකොට මේ කතා බහේදී භූගෝලික තත්ත්වයන් සහ කාලගුණයේ බලපෑම් ඇතිවීම ස්වභාවික දෙයක්. එතකොට ඒ කාලගුණික සහ භූගෝලික බලපෑම් අනුව කතා කරන විදිය, ලීලාව, ස්වරූපය සහ වචන උච්චාරණයන් වෙනස් වෙනවා. නගරය, අධිකරණ, කාර්යාලය වැනි ස්ථානයන්හිදී කතා බහ කරන භාෂාව සාමාන්‍ය විවහාර භාෂාවට වඩා උපමට්ටම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන විදියට කතා කරන්නේ නැහැ. නගරයට ගියාම, අධිකරණයට ගියාම ටිකක් ගෞරව සම්පන්නව කතා කරන්නේ. කාර්යාලයට ගියාම පොතේ විදියට කතා කරන්නේ අපි. නේද? මේ වගේ ස්ථානයන්හිදී කතා කරන භාෂාව සාමාන්‍ය විවහාර භාෂාවට වඩා උපමට්ටම් වූ එකක්. එතකොට විදේශ භාෂාවල වචන තවත් භාෂාවක් හා සම්මිශ්‍රණය වූ විට මූලික භාෂාවේදී පරිවර්තනයක් සහ සංකලනයක් ඇති වෙනවා. දැන් විදේශයෙන් එන භාෂා තියෙනවනේ. ඒ විදේශ භාෂාවල එන වචන තවත් භාෂාවක් හා එකතු වුණාම, සම්මිශ්‍රණය වුණාම මූලික භාෂාවේ පරිවර්තනයක් සහ සංකලනයක්
ඇති වෙනවා විදේශ භාෂා එකතු වුණාම. දැන් බොහෝ අවස්ථාවලදී දැන් බොහෝ විදේශ භාෂාවල වචන පාලි භාෂාවටත් එකතු වෙලා තියෙනවා සංස්කෘත භාෂාවටත් එකතු වෙලා තියෙනවා. දැන් සංස්කෘත භාෂාවේ මාතා කියන වචනය භාෂා පවුල් අතර තියෙන සමානතාව වෙන්නත් පුළුවන්. මාතා කියන වචනය මද විදියට යනවා ඉංග්‍රීසි භාෂාවට. ඒක මාතෘ මව කියන අදහසින් එනවා සිංහල භාෂාවට. පාලි භාෂාවෙත් මාතා. එතකොට මේ විදේශ භාෂාවන් වලින් එන වචන අපි මූලික භාෂාවට පැමිණුනහම ඒ මූලික භාෂාවේ පරිවර්තන ඇති වෙනවා. දැන් ඉංග්‍රීසි භාෂාවෙන් ආපු කොච්චර වචන තියෙනවද සිංහල භාෂාව තුළ නේද? හුඟක් වෙලාවට ඉංග්‍රීසි වචන හුඟක් ඒවා අපි මෙන්න මේ එක කියන ප්‍රත්‍යය යොදාගෙන අපි අපේ භාෂාවට සංකලනය කරලා සිංහල භාෂාවට යොදාගෙන තියෙනවා. අපි බල්බ් එක, ටීවී එක, ෆෝන් එක, රිමෝට් එක, කාර් එක, බයික් එක ඔය විදිහට අපි එක කියන මේ ප්‍රත්‍යයක් යොදාගෙන ඉංග්‍රීසි භාෂාවේ හුඟක් වචන අපි සිංහලයට අරගෙන තිනවා. ඒ වගේ තමයි මූලික භාෂාවේ යම් යම් පරිවර්තන සහ සංකලනයන් කලවම් වීම එකතු වීම සිද්ධ වෙනවා. මේ හේතු නිසා පැරණි වෛදික ආර්යවරුන් වෙතින් පැරණි වෛදික ආර්යෝ කතා කරන ජන භාෂාව නිරන්තරයෙන්ම වෙනස් වුණා. මේකට හේතුව තමයි දැන් මූලිකවම සංක්‍රමණය වුණු ආර්යයන්ට පසුව ඒ ප්‍රදේශවලින්ම කල් ගත වෙන්න අවුරුද්ද 2 3 4 ඇතුළත තවත් බොහෝ සංක්‍රමණික කණ්ඩායම් සියවස් ගණනාවක් පුරාවට ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා. ඒ සංක්‍රමණික කණ්ඩායම් එන්න ගත වෙන කාල පරාසය, ඔවුන්ට හමු වෙන දේශගුණික තත්ත්ව, කාලගුණ විපර්යාස මේ හේතු මත ඔවුන් ඉන්දියාවට ළඟා වෙනකොට ඔවුන්ගේ මූලිකව එක භාෂාවක් කතා කරත් අර කාලය ගත වීමෙන් ඒ භාෂාවල විවිධ වෙනස්කම් උපභාෂා ලක්ෂණ බොහෝ ඇති වෙලා තියෙනවා. ඒ හේතුව නිසා එයාලා මේ ප්‍රදේශයට ඇවිල්ලා මෙහා ඒ ඉන්දියාව තුළ පදිංචි වෙනකොට ඒ අයගේ භාෂාවන්හි එන ලක්ෂණ මේ පවතිනා වූ භාෂාවට ඔබවා ගැනීම නිසා භාවිතා කරපු කතා කරපු ජනතාවගේ භාෂාව වෛදික ආර්යයන්ගේ ජන භාෂාව හැම වෙලාවෙම වෙනස් වුණා මේ උපභාෂා ලක්ෂණ ඒ භාෂාවන් තුළට වැද ගැනීම නිසා. ඒ විතරක් නෙවෙයි ස්ථාන භේද නිසා උතුරු කරේ ඉන්න අය යනවා දකුණු කරේට. දකුණු කරේ ඉන්න අය එනවා උතුරු කරේට. නැගෙනහිරේ ඉන්න අය බටහිරට යනවා බටහිරේ ඉන්න අය නැගෙනහිරට එනවා. දැන් උතුරු ඉන්දියාවේ හිටපු ස්වදේශික පිරිස් බොහෝමයක් තමන්ගේ දෙමළ භාෂාවත් අරගෙන දකුණු ඉන්දියාවට යනවනේ. එතකොට ඒ අයගෙන් ආපු මේ හැබැයි දෙමළ වචන සංස්කෘත භාෂාව වෙතින ලාංගල තාංගල වගේ සංස්කෘත භාෂාවට වචන ඇවිල්ලා තියෙනවා. එතකොට ස්ථාන බෙහෙද මෙන්න මේ ස්ථාන මාරු නිසා විවිධ ප්‍රදේශ මාරු වීම නිසා කලින් කලට විවිධ රූප වලින් භාෂාව අප ඉදිරියට පැමිණෙනවා. ක්‍රමානුකූලව තවත් පැත්තකින් ක්‍රමානුකූලව එක් දේශයකින් ආර්යවරුන් වෙතින් කතා කරන සාමාන්‍ය භාෂාව පියවරෙන් පියවර සංවර්ධනය වෙමින් පැවතුණා. ඒ කියන්නේ එක පැත්තකින් උපභාෂා ලක්ෂණ වැද ගැනීම තුළින් භාෂාව සංකීර්ණ වෙන්න තවත් පැත්තකින් ආර්යවරුන් කතා කරන සාමාන්‍ය භාෂාව පියවරෙන් පියවර මෙන්න මේ උපභාෂා ලක්ෂණ විවිධ සංස්කෘතීන් එක්ව දේශගුණ කාලගුණ ස්ථානාදී විපර්යාස නිසා ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර සංවර්ධනය වෙමින් පැවතුනා කියන එක තමයි මෙතනදී සඳහන් කළ යුතු වන්නේ. වෛදික සාහිත්‍යයට පසු බ්‍රාහ්මණ ග්‍රන්ථ රචනා විය. වෛදික ග්‍රන්ථවලට රචනා වුණු අටුවා ග්‍රන්ථ විදියට තමයි බ්‍රාහ්මණ ග්‍රන්ථ රචනා වෙන්නේ. ක්‍රම පාඨ පද පාඨ මගින් වෛදික සංහිතාවන්හි පද බෙදීම් පෙන්눔 කළා. එතකොට සන්ධි සමාසයන්හි ආධාරයෙන් වාක්‍යවල වචන වෙන් කිරීම සිදු කළා. ප්‍රතිශාක්‍ය ශික්ෂා මගින් සංහිතාවන්හි පරම්පරාගත උච්චාරණ ක්‍රම ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළා. ඉන්පස්සේ නිඝණ්ටු වල වෛදික වචන සංග්‍රහ කළා. යාස්ක කියන කතුවරයා නිඝණ්ටු විස්තර කරමින්
නිඝණ්ටුවේ සෑම වචනයක්ම ගෙන ඒ වචනවල උත්පත්තිය සහ අර්ථ පිළිබඳව විචාරයක යෙදුණා. තවද මේ සමයෙහි පාණිනී නමැති ව්‍යාකරණ විවරණකරුවා වෛදික යුගයේ භාෂාව ව්‍යාකරණ රීති වලින් බැඳ සංස්කෘත භාෂාව නිර්මාණය කළා. මේ අයුරින් ක්‍රමානුකූලව ශෝධිත මනා ගැලපීම් සහිතව සකස් කෙරුණු භාෂාවට සංස්කෘත යන නම විවහාර කරන්නට වුණා. දැන් වෛදික සාහිත්‍ය රචනා වුණාට පස්සේ තමයි වෛදික ග්‍රන්ථවලට බ්‍රාහ්මණ ග්‍රන්ථ රචනා වෙන්නේ. දැන් ඍග්වේදයේ සතපත බ්‍රාහ්මණය වගේ බ්‍රාහ්මණ ග්‍රන්ථ රචනා වෙනවා. එතකොට පද පාඨ මගින් වෛදික සංහිතාවන්හි පද පෙඳීම පෙන්눔 කළා. පද පාඨ මගින් තමයි වෛදික සංහිතාවන්හි වෛදික සංහිතා කියන්නේ මේ රචනා එකතුන්හි පද බෙදීම පෙන්눔 කළේ. සංදි සහ සමාසයන්හි ආධාරයෙන් වාක්‍යවල වචන වෙන් කිරීම සිදු කළා. ප්‍රතිශාක්‍ය මගින් සංහිතාවන්හි පරම්පරාගත උච්චාරණ ක්‍රමයන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළා. මේ ඒ කාලේ හිටපු මේ විද්වත් පිරිස් බමුණෝ කරපු ක්‍රියාවන් මේ භාෂාව රැක ගන්නට. ඉන් පස්සේ නිඝණ්ටුවල ගැටපදවල නිඝණ්ටු කියන්නේ මේ අමාරු පද විස්තර කරන තැන්නේ. නිඝණ්ටුවල වෛදික වචන සංග්‍රහ කරනු ලැබුවා. වෛදික වචන නිඝණ්ටුවල සංග්‍රහ කරලා ඒවට අර්ථ දැක්වුවා. යාස්ක කියන කතුවරයා මේ නිඝණ්ටු විස්තර කරමින් නිඝණ්ටුවේ සෑම වචනයක්ම කියන නිඝණ්ටුවල දින සෑම වචනයක්ම අරගෙන ඒ වචනවල උත්පත්තිය මොනවද මේ වචන කොහොමද ඉපදුනේ කොහොමද හැදුනේ සහ ඒ වචනයන්ට තියෙන තේරුම් අර්ථ පිළිබඳව විචාරයක යෙදුණා යාස්ක කියන කතුවරයා. ඒ කාලයේම තමයි පාණිනී නැමැති ව්‍යාකරණ ඇදුරතුමන් වෛදික යුගයේ තිබුණු භාෂාව ව්‍යාකරණය කියන රීති වලින් බැඳලා සංස්කෘත භාෂාව නිර්මාණය කළා. ඔහුගේ අෂ්ටාධ්‍යායී ව්‍යාකරණය කියන කෘතියේ සූත්‍ර 4000කින් පරිනිර්මිත කරලා සංස්කෘත භාෂාව නිර්මාණය කළා. මේ ආකාරයෙන් ක්‍රමානුකූලව ශෝධනය කරලා මනා ගැලපීම් සහිතව සකස් කෙරුණු භාෂාවට තමයි සංස්කෘත කියන නම භාවිතා කළේ. සංස්කරණ කෘතක් සංස්කෘතක් සංස්කරණය කළ කියන අර්ථයෙන් තමයි සංස්කෘත භාෂාව භාවිතා කළේ. එතකොට බ්‍රාහ්මණ ග්‍රන්ථ රචනා වුණු සමයේදී පද පාඨ මගින් තමයි මේ බ්‍රාහ්මණ ග්‍රන්ථ වලින් කරපු වැඩේ වෛදික සංහිතාවන්හි පද බෙදීම් විස්තර කරා බ්‍රාහ්මණ ග්‍රන්ථවල. සංදි සමාස පද ආශ්‍රයෙන් මේ වාක්‍යවල වචන වෙන් කරලා පෙන්වුව බ්‍රාහ්මණ ග්‍රන්ථවල. ප්‍රතිසාක්ෂි ක්‍රම මගින් සංහිතාවන්හි තියෙන වෛදික ග්‍රන්ථවල තියෙන මේ පරම්පරාගත උච්චාරණ ක්‍රමවේදයන් ආරක්ෂා කරේ. කියන්නේ මේ දැන් සාමාන්‍යයෙන් සාමවේදේ එහෙම තියෙනවනේ ගායනා ක්‍රම. ඒ ගායනා ක්‍රම ඒ විදියටම ඒ ශබ්දයන් ආරක්ෂා කරගැනීමෙන් කටයුතු කළ ප්‍රතිශාක්‍ය මග. දැන් සාමවේදවල තියෙනවා සත්තුන්ගේ ස්වරූපයට බල්ලෝ බුරණ විදියට ඔය නොයෙකුත් සත්තුන්ගේ ආකාරයෙන් පවා ගායනා කරන ක්‍රම තියෙනවා. ඒ උච්චාරණකම ආරක්ෂා කරගන්න උත්සාහ කරා. ඊට පස්සේ වේදවල තියෙන වචන නිඝණ්ටු වල රචනා ඇතුළත් කරා. ගැටපද අමාරු වචන නිඝණ්ටු වලට දැම්මා. ඊට පස්සේ යාස්ක කතුවරයා මේ නිඝණ්ටු වල තියෙන සෑම වචනයකම උත්පත්තිය සහ අර්ථ පිළිබඳව ගෙන හැර දැක්වුවා. ඔය අතරේ තමයි වෛදික භාෂාව අරගෙන වෙනත් උපභාෂාත් අරගෙන ඒ සියලු ලක්ෂණ එකතු කරලා සූත්‍ර 4000කින් යුක්ත ව්‍යාකරණයක් නිර්මාණය කරලා අෂ්ටාධ්‍යායී ව්‍යාකරණ ග්‍රන්ථය කියලා ඒක හඳුන්වලා සංස්කෘත භාෂාව නිර්මාණය කළා. ඒකෙන් වෛදික භාෂාව ආගමට සුද්ධ භාෂාවක් ඇටියට ආගමකට සීමා කරලා Tamanට භාවිතය සඳහා තමයි කාව්‍ය සංස්කෘතය සඳහා තමයි මේ සංස්කෘත භාෂාව නිර්මාණය කළේ. එතකොට ඒක කතෘක කෘතියක් නේ මේ සංස්කෘත කියන නම භාවිතා කරන්නේ තවත් සියවස් ගණනාවකට පස්සේ. පාණිනී විසින් ව්‍යාකරණය නිර්මාණය කළාට ඒ නිර්මාණය කරන ලද භාෂාවට සංස්කරණය කරලා කියන අර්ථයෙන් නැත්තම් සංස්කෘත කියන නම භාවිතා වෙන්නේ තව සියවස් ගණනාවකට පස්සේ.
පාණිනි ඊට පස්සේ පතංජලි ආදී බොහෝ කතුවරු මේ සෝදනය කිරීම කරලා මේ සංස්කෘත භාෂාව තවත් සංවිධිතවත් තත්ත්වයට පත් කළා. ඒ පත් කරාට පස්සේ තමයි සංස්කෘත කියන නම මේකට භාවිතා කළේ. මේ කාලයේදී අපට දක්නට ලැබෙන ප්‍රාකෘතයේ ඉතා දියුණු අවස්ථාවක් වූයේ බුද්ධ කාලයයි. බුදුරජාණන් වහන්සේට සමකාලීන වූ ජෛන ධර්මයේ ආදි කර්තෘභූත මහාවීරතුමා තම ධර්මයේ දේශනා කිරීමට ආර්ෂ ප්‍රාකෘත නමින්, එහෙම කියන්නේ අර්ධමාගධිය නමින්, ආර්ෂ ප්‍රාකෘත කියන්නේ අර්ධමාගධිය නමින්, අර්ධමාගධිය නමින් දන්නා ලද ජෛන ප්‍රාකෘතය විවහාර කළා. මෙය එකල විවහාර වූයේ අර්ධමාගධී නමින්. මෙහිලා තවත් විශේෂයෙන් දත යුතු කරුණක් තිබේ. එනම් බුදුන් වහන්සේ තම ධර්මයේ දේශනා කිරීමට විවහාර කළ භාෂාව මාගධී නමින් ප්‍රකට වීමත්, මහාවීරතුමා තම ධර්මයේ දේශනා කිරීමට විවහාර කළ භාෂාව අර්ධමාගධී නමින් ප්‍රකට වීමත්ය. මේ කියන අර්ධමාගධිය ජෛන මහාරාෂ්ට්‍රී නමිනුත් ඇතැම්හු ගණන් ගනිති. එසේ කරනු ලබන්නේ මහාරාෂ්ට්‍රයේ හා අර්ධමාගධියේ දක්නා ලැබෙන බලවත් සමානතාවය නිසාය. දැන් බුද්ධ කාලයේ තමයි ප්‍රාකෘත භාෂාවේදී අපට දක්නට ලැබෙන ඊටාම දියුණු යුගය. ඒ කියන්නේ මධ්‍යකාලීන සාහිත්‍ය යුගයටත් කලින් පුරාතන සාහිත්‍ය යුගයේ, පුරාතන භාෂා යුගයේ අවසානයේ, පුරාතන ඉන්දු ආර්ය යුගයේ අගභාගයේ තමයි බුද්ධ කාලය. එතකොට බුදුරජාණන් වහන්සේට සමකාලීන වුණු ජෛන ධර්මයේ ආදිකත්‍රෝභූත මහාවීරතුමත් තමන්ගේ ධර්මයේ දේශනා කිරීමට ආර්ෂ ප්‍රාකෘත කියන භාෂාව භාවිතා කළේ. කියන්නේ අර්ධමාගධිය. අර්ධමාගධී නමින් තමයි ඒ කාලේ හැඳින්වුවේ. විශේෂ කාරණය තමයි බුදුරජාණන් වහන්සේත් මාගධී භාෂාව තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය කරගන්නපු එකනේ. අපි කතා කරා ඒක හඳුන්වනවා ශුද්ධ මාගධිය කියලා. එතකොට මහාවීරතුමා දේශනා කිරීමට දේශනා මාධ්‍ය වුණු මේ අර්ධමාගධිය මේ ජෛන මහාරාෂ්ට්‍රයේ නමින් ඇතැම් අය හඳුන්වනවා. ජෛන මහාරාෂ්ට්‍රී කියලා. ඒකට හේතුව තමයි මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයේ සහ අර්ධමාගධියේ දකින්නට ලැබෙන බලවත් සමානතාවයන් නිසා. මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයේ සහ අර්ධමාගධියේ දක්නට ලැබෙන බලවත් සමානතාවයන් නිසා ජෛන මහාවීරයන්ගේ අර්ධමාගධිය ජෛන මහාරාෂ්ට්‍රී නමිනුත් හඳුන්වුවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ භාෂාව ශුද්ධ මාගධී වෙනකොට අර්ධමාගධිය ජෛන මහාරාෂ්ට්‍රී විදියටත් ඇතැම් විද්වස් පිරිත් සලකලා තියෙනවා. මොකද මේ භාෂා දෙක අතරේ තියෙන බලවත් සමානතාවයන් නිසා. එතකොට මේ ප්‍රාකෘත භාෂාවන්හි ප්‍රගමණයට සහ සාමාන්‍ය ජනතාව අතරේ විවහාර වෙමින් තිබුණු සාමාන්‍ය භාෂාව වුණු මේ මාගධී ප්‍රාකෘත භාෂා ඒවට ගෞරවයක් සම්භාව්‍ය සාහිත්‍යයක් ඇතිවීම සඳහා, ගෞරවයක් ඇතිවීම සඳහා හේතුභූත වුණේ බුදුරජාණන් වහන්සේ සහ මේ ජෛන මහාවීර කියන දෙදෙනාම ප්‍රාකෘත භාෂාවන් තමාගේ ප්‍රකාශන මාධ්‍ය බවට පත්කර ගැනීම නිසා කියන කාරණය මෙහිලා සඳහන් කළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි හා ජෛන ධර්මයේ දක්නා ලැබෙන සමානකම් යම් තාක් වේද, එපමණටම ඒ ධර්ම දෙක දේශනා කරන ලද භාෂාවන් වූ මාගධී හා අර්ධමාගධී දෙකෙහිද සමානකම් දක්නා ලැබේ. ප්‍රාකෘතය ගැන කතා කරන බොහෝ දෙනා බුද්ධ කාලයේ පටන් අවුරුදු 1500 දක්වා දියුණු ප්‍රාකෘතය ගැන මිස ඉන්පසු කාලයේ ප්‍රාකෘතවලත් දක්නට ලැබෙන විශේෂතා, විශේෂයෙන් වර්තමාන ව්‍යවහාරයේ පවත්නා ඉන්දු ආර්ය භාෂාත් මෙකී ප්‍රාකෘතවලම පරිණාමයක් හේයින් ඒවා පිළිබඳව සොයා බැලිය යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හා ජෛන ධර්මයේ යම් යම් සමානතා තියෙනවනේ. දැන් ඔය වර්ෂා කාලය තුල මේ පරමා විහිංසාවාදීන් විදියට සැලකෙන මේ ජෛන නිගණ්ඨයෝ ගමනාගමනයේ යෙදෙන්නේ නැහැ. නමුත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ගමනාගමනයේ යෙදුණා. ඉතින් ඒ කාලයේ තමයි මේ
ජෛන නිගණ්ඨයෝ චෝදනා කරන්නේ මේ භික්ෂුන් වහන්සේලා බෞද්ධ භික්ෂුන් වහන්සේලා මේ සත්තු පාගමින් චාරිකාව යන. ඒක නිසා තමයි බුදුහාමුදුරු වර්ෂාක අවස් කාලයක් අනුදැන වදාරන්නේ. ඒ ගරු කිරීමක්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හා ජෛන ධර්මයේහි බොහෝ සමානකම් දක්නට ලැබෙනවා. ඒ ධර්ම දෙකෙහි දේශනාවන් දෙකෙහි තියෙන සමානතා තරමටම ඒ භාෂා මාධ්‍යයන් වූ මාගධී භාෂාව ශුද්ධ මාගධීය සහ අර්ධ මාගධී දෙකෙහිම සමානකම් දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ බොහෝ අවස්ථාවලදී ඒ අතරේ වචනවල පවා සමානතාවය තියෙනවා. ප්‍රාකෘත භාෂාව ගැන කතා කරන බොහෝ දෙනා බුද්ධ කාලයේ ඉඳලා අවුරුදු 1500ක් දක්වා දියුණු ප්‍රාකෘතය ගැන විතරයි කතා කරන්නේ. ඊට පසු කාලයේ තිබෙන ප්‍රාකෘතත් දකින්නට ලැබෙනුනේ අපබ්‍රංශාදී ප්‍රාකෘත. එතකොට විශේෂයෙන්ම වර්තමාන ව්‍යවහාරයේ පවතින ඉන්දු ආර්ය භාෂා, ඒ කියන්නේ හින්දි, සිංහල, මරාටි ආදී භාෂා බොහෝමයක් මේ ප්‍රාකෘත භාෂාවලම පරිණාමීය ලක්ෂණ විදිහට තමයි අපිට සලකන්නට පුළුවන් වෙන්නේ. ඒක නිසා සිංහලයත් ප්‍රාකෘතයක් විදිහට තමයි සැලකෙන්නේ. හින්දි භාෂාවත් ප්‍රාකෘත භාෂාවක් විදිහට සැලකෙන්නේ. එතකොට මේ පිළිබඳව අපි මනාව සලකා බැලිය යුතු වෙනවා. ඒ සියල්ල පිළිබඳව විස්තර විභාග නොකොට මෙයට පුරාණ ඉන්දියාවේ පැවති මෞලික ප්‍රාකෘතයයි කීම ප්‍රමාණවත් වෙනවා. මේ කියන මෞලික ප්‍රාකෘත අද අප හඳුනන ලතින් භාෂාව හා සමාන බව ඒ භාෂා හා ලතින් භාෂාව සංසන්දනය කර බැලීමෙන් අපට පේනවා. මේ මූල ප්‍රාකෘතවල නොයෙක් භාෂාවන්ගේ සංකලනය දක්නට ලැබිනි. එසේම ඒවායේ ඌමනා පමණ නිදහස් වූ ව්‍යංජනාක්ෂර විවහාර කිරීම හෝ වීමද පැවතුණු බව පේනවා. දැන් සියලු විස්තර විභාග කරනකොට පුරාණ ඉන්දියාවේ තිබුණා මෞලික ප්‍රාකෘත, මූලික ප්‍රාකෘතය. මෞලික ප්‍රාකෘතය කියලා කියන්නේ මූලික ප්‍රාකෘතය. පුරාණ ඉන්දියාවේ පැවති මූලික ප්‍රාකෘතය කියලා විවහාර කරාම හරි. එතකොට මේ කියන මූලික ප්‍රාකෘතය අද අපි හඳුනා ගන්නා වූ ලතින් භාෂාව හා සමානයි. ලතින් භාෂාව සංසන්දනය කර බැලීමේදී මේ මූල ප්‍රාකෘතවල නොයෙක් භාෂාවන්ගේ සංකලනය දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි ඒ වගේ උමනා පමණ නිදහස්ව ව්‍යංජනාදී හෝමාරු කිරීමත් දකින්නට පුළුවන්. එතකොට දැන් බුදුහාමුදුරන්ගේ හා ජෛන ධර්මයේ තියෙන සමානතා වගේ තමයි මේ දෙක දේශනා කරන ලද භාෂාවන්ගේ තියෙන සමානතාව. එතකොට බොහෝ අය කතා කරන්නේ මෙන්න මේ ක්‍රිස්තු වර්ෂ 1500ක විතර කාලය දක්වා වෙනකන් වුණු මේ අවුරුදු 1500 කාලය දක්වා දියුණු වෙච්ච ප්‍රාකෘතයනේ. හැබැයි ඊට පසු කාලේනු අපබ්‍රංශාදී ප්‍රාකෘත මෙන් වගේම මේ වර්තමාන කාලේ ඉන්දු ආර්ය භාෂාය කියලා අපි හෝමාරු කරන බොහෝ භාෂාත් මේ ප්‍රාකෘත භාෂාවන් වල පරිණාමීය භාෂා හැටියට තමයි සැලකෙන්නේ. හින්දි, සිංහල, ගුජරාටි ආදී බොහෝ භාෂා ප්‍රාකෘත වලම පරිණාමීය භාෂා හැටියට තමයි සැලකෙන්නේ. මොකද සංස්කෘත කාව්‍ය පිරිහීගෙන යන කාලේ ප්‍රාකෘත භාෂාවන් සාමාන්‍ය ජනතාව අතර වේගයෙන් සංසරණය වෙමින් තිබුණු නිසා. එතකොට මෞලික ප්‍රාකෘත කියලා හඳුන්වන්න පුළුවන් මේ ඉන්දියාවේ මූලික ප්‍රාකෘතය විදිහට හඳුන්වන්න පුළුවන්. හැබැයි ප්‍රාකෘත කියලා කියන්නේ මේ භාෂා කුලකයක් කියන එක අමතක කරන්න එපා. එතකොට ලතින් ඇමරිකානු භාෂාවක් ලතින් භාෂාව හා සමාන ඒ භාෂාවල එන වචන සහ සංකලනයන් අතර සමානතා දකින්නට පුළුවන්. ඒ වගේම තමයි මේ ව්‍යංජන අකුරු ආදිය නිදහසේ විවහාර කිරීමත් පැවතිලා තියෙනවා ඒ කාලේ. පසු කාලීනව තමයි ව්‍යාකරණ නීති ආදියෙන් බැඳලා ඇදලා දාලා මේවා විවහාර කිරීම මේ නීති පද්ධතියකට රීති පද්ධතීන්ට යටත් වන්නේ. සතවර්ෂ ගණනක් ඉක්ුත්වන අතරතුර මෙකී මූල ප්‍රාකෘත තත්ත්වය වෙන අතකට හැරුණි. එහෙත් නානා භාෂා සංකලනය නම් පෙරසේම පැවතිනි. ඒකාබද්ධ ස්වර යෙදීම හා ව්‍යංජනාක්ෂරයන් සහිතව යෙදීමත් අඩුවන්නට වීම කිව යුතු විශේෂ කරුණක්.
මෙකී බොහෝ දුරට දියුණු බවද පසු කාලයේ භාෂාවලින් පේනවා. ඇතැම් විට ස්වර ගණනක් එකට යෙදී තිබීමත් අතරතුර ව්‍යංජනාක්ෂර යෙදී තිබීමත් ඒවට සාක්ෂි. මේ නිසා ප්‍රාකෘතවල දියුණුවත් ඇති වී යයි කිසිවෙකුත් නොසලකති. දැන් මේ එකේ දියුණුවට පමණක් නොව ඒ අනුව හැඩගැසුණු අනිත් සුළු සුළු ප්‍රාන්තීය භාෂාවල දියුණු බවටත් බාධකව පැවතුණු බව පේනවා. ක්‍රිස්තු වර්ෂ 1000 දී විවහාර වුණු ප්‍රාන්තීය ඉන්දු ආර්ය භාෂාවල තත්වය අනුව කල්පනා කරලා බලන විට මේ කියමනේ ඇති සත්‍ය අසත්‍යතාවයත් වැටහෙනවා. එතකොට මේකී කාල සීමාව ඇතුළත ප්‍රාකෘතය නොඑක ආකාරයෙන් දියුණු වෙනවා. නානා ධර්ම ශාස්ත්‍ර දේශපාලන ක්‍රමාදිය ලැබීමට උපයෝගී කරගත්තු සාහිත්‍යයක් වශයෙන් එහි අගය වැඩි වෙනවා. දැන් සියවස් ගණනාවක් කාලය ගත වීගෙන යනකොට මේ මූල ප්‍රාකෘත ස්වරූපය වෙන පැත්තකට හැරෙනවා. හැබැයි නොඑක් භාෂාවන් එකතු වීම නම් පෙර විදියටම පැවතිලා තියෙනවා. නොඑක් භාෂාවලින් බොහෝ ලක්ෂණ පද වචන ආදී ප්‍රාකෘත මූල ප්‍රාකෘතයට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි හැබැයි කල්ගත වෙන්න මේ ඒකාබද්ධ ස්වර යෙදීම සහ ව්‍යංජනාක්ෂරයන් සහිතව යෙදීම අඩුවන්නට වීම කිව යුතු විශේෂ කාරණයක්. ඒකාබද්ධ ස්වර යෙදීම හා ව්‍යංජනාක්ෂරයන් සහිතව යෙදීම අඩු වෙගෙන යනවා. දැන් මේ කරුණු බොහෝ දුරට දියුණු වෙලා භාෂාව මටසිලිට සහ සරල තත්වයට පත් වුණු බව පසු කාලීනව තියෙන භාෂාවලින් පේනවා. සමහර අවස්ථාවලදී ස්වර ගණනක් එක දිගට යෙදිලා තිබීමත් අතරතුර ව්‍යංජනාක්ෂර තිබීමත් ඒකට සාක්ෂි. ඒ කියන්නේ බොහෝ ප්‍රාකෘතවල දැන් ව්‍යංජනීය ලොප් වෙලා ස්වරය පමණයි ඉතුරු වෙන්නේ. මේ නිසා ප්‍රාකෘතවල දියුණුවක් ඇති වී යයි කවුරුත් සලකන්නේ නැහැ. දැන් මේ කාරණේ නිසා ප්‍රාකෘත දියුණුනා කියලා කවුරුත් සලකන්නේ නැහැ. හැබැයි ඒ කාරණය මේ ස්වර පමණක් ඉතුරු වීම වැනි මේ කාරණා භාෂාවල දියුණුවට පමණක් නෙවෙයි. ඒ භාෂාවන් ආශ්‍රිතව අනෙකුත් ඔය සුළු සුළු ප්‍රාන්තවල භාෂාවල දියුණුවටත් බාධකයක්ව පැවතුණා. එතකොට ක්‍රිස්තු වර්ෂ 1000 දී විවහාර කරන ලද ප්‍රාන්තවල තිබුණු ඉන්දු ආර්ය භාෂාවල తত্ত্বය බලනකොට මේ කියවන තේරෙන කියන්නේ දියුණු වීමට මේ ප්‍රාකෘත භාෂා දියුණු වීමට යම් ඉඩ ඇහිරීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ ව්‍යංජනාක්ෂර යෙදීමත් එක දිගට ස්වර ගණනක් යෙදීමත් වැනි මෙන්න මේ කරුණු නිසා ඇතැම් අවස්ථාවලදී මේ භාෂා දියුණු වීමට තියෙන ඉඩකඩ ඇහිරිලා ගිහින් තියෙනවා. මේ කාල සීමාව ඇතුළත ප්‍රාකෘතය නොඑක ආකාරයෙන් දියුණු වුණා. භාෂාව දියුණුනා විවිධ වචන එනවා පොතපත ලියවෙනවා නේද? නානා ධර්ම නොඑක් ධර්ම ශාස්ත්‍ර දේශපාලන ක්‍රම ආදී ලැබීමට උපයෝගී කරගත් සාහිත්‍යයක් වශයෙන් එහි අගය වැඩි වුණා. භාෂාව දියුණුව ඇතිවීම යම් තරමකින් සිදු වෙනකොට ප්‍රාකෘත භාෂාව තුළ සාහිත්‍යාත්මක වශයෙන් සහ ශාස්ත්‍රීය වශයෙන් භාෂාව සාහිත්‍යක වශයෙන් ඉතා ඉහළට ගමන් කරලා තියෙනවා. මේ කල් ගතවීමත් සමග මධ්‍යතන යුගයේදී එම සාහිත්‍යයට එකතු වුණු කාව්‍ය ශාස්ත්‍රාදී බොහෝ ග්‍රන්ථ නිසා මහා කාව්‍ය පවා රචනා වෙනවා ප්‍රාකෘතයෙන්. සේතුබන්ධ මහා කාව්‍ය ආදී මහා කාව්‍ය පවා රචනා වෙනවා මේ ප්‍රාකෘත භාෂාවන් තුලින්. ඒ කියන්නේ සංස්කෘත භාෂාව බොහෝ විද්වත් පිරිස් අතරේ හරියට කාව්‍ය නිර්මාණ බිහිවෙමින් ගමන් කරමින් යනවා. එතකොට එහෙම ගියපු සංස්කෘත සාහිත්‍යය ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසෙන් පස්සේ පරිහානියට තමයි ගමන් කරන්නේ. කාව්‍යාත්මක වශයෙන් පරිහානියට ගිහපු යුගයක් හැටියට තමයි සැලකෙන්නේ. එතකොට ඒ කාලේ මේ රචනා වුණු ග්‍රන්ථ කාව්‍ය රීතියට අනුව රචනා කිරීම විනා ස්වභාවික වර්ණනාවන් වශයෙන් අර නිසංග ප්‍රතිභාවයන් පූර්ණේ කරපු ගහන්ත නෙවෙයි. ඒක නිසා පිරිහිණු අවධියක් හැටියට තමයි සැලකෙන්නේ.
මේ කාලය වෙනකොට සාමාන්‍ය ජනතාව අතර ව්‍යවහාර වුණු මේ ප්‍රාකෘත භාෂාව ඉතා දියුණු සාහිත්‍ය කොටස් සහිතව ඉහළ මට්ටමකට ළඟා වේගෙන යනවා. මොකද බොහෝ ප්‍රාන්තවල බොහෝ ප්‍රදේශවල භාවිතා කරමින් පැවතුණු භාෂාවක් නිසා. දැන් බුද්ධ කාලයෙන් මදක් කලින් ක්‍රිස්තු වර්ෂ 1000ක් වනතෙක් දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙන්නට කලින් මද කාලයකට කලින් ක්‍රිස්තු වර්ෂ 1000 කාලේ ඉඳලා බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට චුට්ටක් කලින් කාලේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1000 වනතෙක් දකින්නට ලැබෙන ප්‍රාකෘතය හඳුන්වනවා ශෞන ප්‍රාකෘත කියලා. ඒ කාලේ සංස්කෘතය මුඛ්‍ය වුණා. ප්‍රාකෘතය ශෞන වුණා. ඒ කියන්නේ සංස්කෘත භාෂාව තමයි මුඛ්‍ය භාෂාව බවට පත් වුනේ. ප්‍රාකෘත භාෂාව ශෞන භාෂාව දෙවන භාෂාව බවට පත් වුණා. එතකොට ක්‍රිස්තු වර්ෂ 1000න් පසු ප්‍රාකෘතයේ ස්වරූපය මෙකල උතුරු ඉන්දියාවේ දක්නට ලැබෙන ප්‍රචලිත භාෂා අනුව අවබෝධ කරගත යුතු. උතුරු ඉන්දියාවේ දක්නට ලැබෙනවනේ පංජාබ්, නේවාරි, නේපාල් ආදී භාෂා. ඒ උතුරු ඉන්දියානු භාෂා අනුව අවබෝධ කරගත යුතු කාරණය තමයි මේ ක්‍රිස්තු වර්ෂ 1000න් පස්සේ ප්‍රාකෘත ස්වරූපය. ඒ වගේම තමයි හින්දි භාෂාවත් ක්‍රිස්තු වර්ෂ 1000න් පස්සේ ප්‍රාකෘත භාෂාවල ස්වරූපය. දැනට දියුණුව පවත්නා හින්දි, වංග, මරාඨි ආදී සියලු ඉන්දු ආර්ය භාෂා ප්‍රාකෘතයේ, ඒ කියන්නේ මේ ප්‍රාකෘතයේ තුන්වන අවධියේ තුන්වන අවස්ථාවේ ක්‍රිස්තු වර්ෂ 1000න් පසු නූතන ඉන්දු ආර්ය යුගයේ අවසානම විකාශනයන් යටතේ සලකන්න පුළුවන්. ඒ කියන්නේ හින්දි ආදී මේ වර්තමානයේ භාවිතා කරන භාෂා ප්‍රාකෘත භාෂා. බොහෝ අය සලකන්නේ මේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය තමයි හින්දි භාෂාව උනේ කියලා. සමහර අය සලකනවා අශෝක ප්‍රාකෘතය හින්දි භාෂාව බවට පත් වුණා කියලා. සමහර විද්වතුන් පවසනවා අශෝක ප්‍රාකෘතය මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය දෙකම එකක් කියලා. සමහර අය සලකනවා අශෝක ප්‍රාකෘතය මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයයි ජෛන මහාවීරගේ ප්‍රාකෘතයයි තුනම එකක් කියලා. එතකොට කොහොම වුණත් නූතන හින්දි, වංග, මරාඨි ආදී සියලු ආර්ය භාෂා ප්‍රාකෘත භාෂාවන්හි තුන්වන අවස්ථාවෙහි, ඒ කියන්නේ නූතන යුගයේ ඇති වුණු අවසානම පරිවර්තනයන්. දැන් මූලික ප්‍රාකෘතය, මූලික වුණු ප්‍රාකෘත භාෂා අහවල් වර්ෂයේ ඉඳලා අහවල් වර්ෂය තෙක් පැවතුනායි කියන කාරණේ කියන්නත් බෑ. ශෞන ප්‍රාකෘතය හෙවත් මේ දෙවන ප්‍රාකෘතය අහවල් වර්ෂයේ ඉඳලා මේ අහවල් වර්ෂයේ තෙක් පැවතුනායි කියලා කියන්නත් බෑ. හරියටම නිශ්චය කරන්න බෑ. හැබැයි සාමාන්‍යයෙන් ඉතිහාසගත කරුණු වලදී නම් ගුප්ත යුගය, ගුප්ත රජවරුන්ගේ යුගය, මුස්ලිම් යුගය, මරාඨාවරුන්ගේ යුගය, ඊට පස්සේ පෘතුගීසි කාලය, බ්‍රිතාන්‍ය කාලය යනාදී වශයෙන් බෙදලා ඒ අනුව හරියටම කරුණු නිශ්චය කිරීම අපහසු නෑ. ඉතිහාසගත වෙනත් කරුණු වලදී නම් මේ භාෂාවල නෙවෙයි වෙනත් කරුණු අනුව නම් ඉතින් ගුප්ත රජවරුන්ගේ කාලය, ඊට පස්සේ මුස්ලිම් ආක්‍රමණ සිදු වුණු කාලය, ඊට පස්සේ මරාඨාවරුන්ගේ කාලය, ඊට පස්සේ ආපු පෘතුගීසීන්ගේ කාලය, බ්‍රිතාන්‍යයන්ගේ යුගය ආදී වශයෙන් ඓතිහාසික කරුණු වලදී නම් යුගවල බෙදන්න පුළුවන්. ඒක එච්චර අපහසු කාරණයක් නෙවෙයි. හැබැයි භාෂාවන්හි කාලය, දින, වර්ෂ ආදිය නිශ්චිත නැහැ. අර වගේ නිශ්චිත දින, කාල, වර්ෂ ආදිය තියෙනවා. හැබැයි භාෂාවන් ප්‍රාකෘත භාෂාවේ ව්‍යවහාරික වෙනස්කම් පිළිබඳව දින නියමයක් දකින්නට බැහැ. ඒ වගේම තමයි නිශ්චය කරන්නත් බැහැ. එතකොට බුද්ධ කාලයේ ඉඳලා දැන් මෙතෙන්දී කෙටියෙන් සඳහන් කරොත් බුද්ධ කාලයේ ඉඳලා බුද්ධ කාලයට මදක් පෙර ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1000 වෙනතෙක් දකින්නට ලැබෙන්නේ ශෞන ප්‍රාකෘතය. ඊට කලින් තිබුණේ මෞලික ප්‍රාකෘතය. එතකොට දැන් මේ ගෞණ ප්‍රාකෘතය සංස්කෘතය මුක්ක වෙනකොට ප්‍රාකෘතය ගෞණ වෙන. කියන්නේ විද්වත් පිරිස් සංස්කෘතයට යොමු වෙනකොට සාමාන්‍ය ජනතාවනේ ප්‍රාකෘතයට යොමු වෙන්නේ. එතකොට ප්‍රාකෘතයේ ක්‍රිස්තු වර්ෂ 1000න් පස්සේ නූතන යුගයේ ප්‍රාකෘත භාෂාවන්හි ස්වරූපය අපිට අවබෝධ කරගත යුතු වෙන්නේ දැනට දියුණුව තියෙන උතුරු ඉන්දියානු භාෂා, හින්දි, වංග, මරාඨි ආදී භාෂා. ඒ සියලු භාෂාවන් ප්‍රාකෘත භාෂාවන් වල තුන්වන පියවරේ ඇති වුණු වෙනස්කම් සහිතව ආපු භාෂා. එතකොට මූලික ප්‍රාකෘතය සහ ගෞණ ප්‍රාකෘතය කියන ඒ වගේ
මේ අහවල් වර්ෂයේ ඉඳලා මේ වර්ෂයේ තෙක් තිබුණා කියලා දින නියම කරන්න බෑ. ඓතිහාසික දේවල් නම් එහෙම යුග වශයෙන් බෙදලා දින නියම කරන්න පුළුවන්. හැබැයි භාෂාවක් එහෙම දින නියමයක් වශයෙන් යොදා ගන්නට අපිට හැකියාවක් නැහැ. එතකොට නිශ්චිතව කියන්නට බෑ. මොකද ඒවා භාෂා නිසා. මේ පිළිබඳව යම් තම්වත් කරුණු නිශ්චය කරන්නේ ශිලා ලිපි ආදී දක්නා ලැබෙන භාෂා ස්වරූපයන් අනුව අනුමාන කිරීම. දැන් මේවා මේ කාල නිර්ණය යම් තම්වත් මේ කාලේ මේ පරිණාමයේ ලක්ෂණ මේ භාෂාවලට ඇති වෙලා තියෙනවා. මෞලික ප්‍රාකෘතිය මෙතනින් අවසාන වෙලා ගෞණ ප්‍රාකෘතිය මෙතනින් පටන් ගත්තා කියලා යන්තම් හරි මේ කරුණු නිශ්චය කරගන්නේ ශිලාලිපි ආදීෙහි දක්නට ලැබෙන මේ භාෂා ස්වරූපයන් අනුව ඒවා අනුමාන කිරීමෙන් තමයි අපිට මේවා දක්නට ලැබෙන්නේ. හැබැයි මේ මූලික ප්‍රාකෘතය සාමාන්‍යයෙන් සලකන්නේ මෞලික ප්‍රාකෘතය බුද්ධ කාලයෙන් පෙර බුදුහාමුදුරුවෝ පහළ වෙන්නට කලින් පැවතුනාය කියන එක පමණයි. ඒක ප්‍රමාණවත්. එතකොට අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට කලින් තමයි මෞලික ප්‍රාකෘතය පැවතුනේ. එතකොට මේ ගෞණ ප්‍රාකෘතය බුද්ධ කාලයට මද බුදුහාමුදුරුවෝ පහළ වෙන්න පොඩි කාලයකට කලින් ආරම්භ වෙලා ක්‍රිස්තු වර්ෂ 10 දී ක්‍රිස්තු වර්ෂ 10 විතර වෙනකම් පැවතුනා කියලා කියන්න පුළුවන් මේ ගෞණ ප්‍රාකෘතය. එතකොට ප්‍රාකෘතයේ තුන්වන අවස්ථාව වෙන නූතන ප්‍රාකෘතය ක්‍රිස්තු වර්ෂ 10 දී විතර ආරම්භ වෙලා කීමත් ඒ වගේ දෙයක් තමයි. මේන් ගෞණ ප්‍රාකෘතය විස්තර කරන කෙනෙකුට සංස්කෘත නාට්‍ය ග්‍රන්ථවල දක්නට ලැබෙන ප්‍රාකෘත භාෂාව සහ අශෝක ශිලාලිපිවල ප්‍රාකෘතයත් පාලියත් අර්ධමාගධයක් ගැන හොඳ වැටහීමක් තියෙන්නට ඕනේ. එතකොට අපිට බොහෝ අවස්ථාවල දැන් මේ නිර්දිෂ්ට ග්‍රන්ථවලින් පවා අපිට හදාරන්නට තියෙන්නේ මේ ගෞණ ප්‍රාකෘතය පිළිබඳව. එතකොට ගෞණ ප්‍රාකෘතය හදාරන කෙනා සංස්කෘත නාට්‍ය ග්‍රන්ථවල එන භාෂාව සංස්කෘත නාට්‍ය ග්‍රන්ථ වල භාෂාව එන ප්‍රාකෘත. එතකොට අශෝක ලිපි වල එන භාෂාව මේ ප්‍රාකෘතය. ඒ වගේම තමයි පාලි හෙවත් ශුද්ධ මාගධිය. ඒ වගේම තමයි ආර්ෂ හෙවත් අර්ධ මාගධිය පිළිබඳවත් මන අවබෝධයක් තිබිය යුතු වෙනවා මේ ප්‍රාකෘත භාෂා ඉගෙන ගන්නකොට. අපිට තියෙන්නේ මෞලික ප්‍රාකෘතිකයේ ඒ ලක්ෂණ දිහා අවබෝධ කරගෙන ගෞණ ප්‍රාකෘතය තුලින් මේ ගෞණ ප්‍රාකෘතයේ තුන්වන අවස්ථාව වනතෙක් නූතනය වනතෙක් මේ ප්‍රාකෘත ලක්ෂණ විමසා බැලීමෙන් ගමන් කරමින් යාම. ඒ සඳහා දැන් මේ අපි අදාළ ග්‍රන්ථ ආදිය උපයෝගී කරගනිමින් මේ සකස් කරපු පාඩම් මාලාව තුලින් ඔබේ දැනුම වර්ධනය කර ගැනීම තමයි අපි මේ සිද්ධ කරන්නේ. එතකොට මේ වෙනතෙක් අපි දැන් මේ ප්‍රාකෘත භාෂාවන්හි ආරම්භය සහ විකාශය සිදු වුණු ආකාරය අපි කතා කරා. අපිට ඉදිරියේදී තියෙනවා මේ ඓතිහාසික ව්‍යාකරණ ලක්ෂණ මෙන්ම ඒ යුගයන්හිදී භාෂාවේ සිදු වුණු විපර්යාසයන් වෙනස්කම් පිළිබඳව කතා කරන්නට. ඒ විපර්යාසයන් වෙනස්කම් පිළිබඳව කතා කරන්නට අපි ඉදිරි පාඩමකින් හමු වෙමු. එතෙක් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය